ආයුබෝවන් දරුවෝ හැමෝටම උසස් පෙළ sannivedana පාඩම එහෙම නැත්නම් ICT විෂය නිර්දේශයට අදාළ 6 වෙනි එකකයේ sannivedana තාක්ෂණය. අපි නැත්නම් මේකට කියන දරුවනේ networking පාඩම කියලා. හරි. ඉතින් මේ පාඩමේ 4 වෙනි ඒකකය තමයි මේ ආරම්භ වෙන්නේ. එහෙම නැත්නම් එක විදිහකට අපි කිව්වොත් 6 වෙනි ඒකකයේ 4 වෙනි පාඩම. මොකද දැන් පුතාලා අපි පාඩම් මාලාවල් ඒකක විදිහටනේ අපි අරන් තියෙන්නේ. එතකොට අපි දැනට ඒකක 5ක් ඉවර කරලා 6 වෙනි ඒකකයේ තමයි මේ ආරම්භ කළේ තියෙන්නේ. එතකොට මේ 6 වෙනි ඒකකයේ 4 වෙනි පාඩම 4 වෙනි කොටසේ විදිහට තමයි අපි මේ පාඩම් මාලාවන් අරගෙන ආවේ. ඉතින් ඒ නිසා මම එහෙම කියන්නම්. නැත්නම් දැන් 6 වෙනි පාඩම විදිහට තමයි අපි ගන්න මේක අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී භාවිතා කරොත්. නැත්නම් අපි මේක 6 වෙනි ඒකකය විදිහට ගත්තොත් 4 වෙනි පාඩම තමයි ඔන්න අද ආරම්භ කරන්නේ. දැන් අපි ඒකක 3ක් අවසන් කරලානේ තියෙන්නේ. පාඩම් 3ක් නේද? 6 වෙනි එකකයට දාලව පාඩම් 3ක් අවසන් කරලා තියෙන්නේ. එතකොට 3 වෙනි පාඩම විදිහට අපි ගත්තේ sannivedanaya කියන කොටසෙදී සංඥාවක් ගැන අපි ඉගෙනගෙන අවසානයේදීම සංඥාවකට සිද්ධ වෙන්න පුළුවන් දෝෂ මොනවද? ඒ දෝෂ හඳුනා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රමවේද මොනවද? එතනදී මතක ඇති දරුවන්ට අපි සමතාව පිටුව සමතාව පරීක්ෂාව කියන කොටස් ගැන සාකච්ඡා කරා. එතනින් පස්සේ අද අපිට මේ හම්බ වෙන්නේ දුරස්ත උපාංග දෙකක්. දුරස්ත උපාංග දෙකක් සම්බන්ධ කිරීමට පොදු ස්විච් දුරකථන ජාලයේ පොදු ස්විච් දුරකථන ජාලය පොදු ස්විච් දුරකථන ජාලය අපි මේකට කියනවා PSTN ඒ කෙටි අර්ථය. එතකොට දැන් මේකට අපි කියන්නේ දැන් පොදුනේ P public switch. ඒක පොදු ස්විච් කියන එකම ස්විච් දුරකථන ජාලය. පොදු public switch ටෙලිෆෝන් නෙට්වර්ක් දුරකථන ජාලයක් ටෙලිෆෝන් නෙට්වර්ක් භාවිතය ගවේෂණය කරයි. ඒ කියන්නේ ඇත්තටම එතකොට මෙතන වෙන්නේ පොදු ස්විච් දුරකථන ජාලයක් ගැන අපි ගවේෂණය කරනවා. මොකද දැන් අපිට සංඥාවක් කියන්නේ මොකක්ද? සංඥාවක ලක්ෂණ මොනවද? සංඥාවක් ගමන් කරන්නේ කොහොමද? ඒවට සිද්ධ වෙන්න පුළුවන් හානි මොනවද? මේ ගැන අවබෝධයක් අපිට දැන් තියෙනවා. එතකොට මේ දේවල් සම්බන්ධව අපි හොඳ අවබෝධයක් අරගෙන තියෙනවා. එතකොට දැන් මේක ඕකේ. දැන් අපි දන්නවා එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට දත්ත සහ තොරතුරු රැගෙන යාම සම්ප්‍රේෂණයක්. ඒ සම්ප්‍රේෂණය සිද්ධ වන්නේ නියම සහ නියම නොවන මාධ්‍යයන් යොදාගෙනත් කියන එක අපි දැන් දන්නවා. ඒ නිසා දැන් මේ සම්බන්ධව අපි ඉගෙන ගත්තාම මෙතනදී අපිට කතා කරන්න කියන්නේ. හරි. දැන් ඔන්න ඒක ඕකේ. දැන් ඔයා දැනගන්න ඕනි කොහොමද දුරකථන ජාලයක් හැදෙන්නේ? දුරකථන ජාලයක්. හැබැයි මේ හදන දුරකථන ජාලය පොදු ස්විච්. පොදුවේ එක ස්විච් එකකට සම්බන්ධ වෙන්න ඕනි. දැන් එතකොට අපිට මේ ස්විච් කියන්නේ මොනවද? ඔයගේ දේවල් දැන් ගැටලු වෙනවනේ. එතකොට දැන් පොදු දුරකථන ස්විච් ජාලය කිව්වහම පුතේ අද අපි අන්තර්ජාලයට සම්බන්ධ වෙන්නේ මේ විදිහට. පොදු දුරකථන ජාලයකට. දැන් අපි ටෙලිකොම් ගත්තොත් නේ ශ්‍රී ලංකන් ටෙලිකොම් ගත්තොත් එහෙම ශ්‍රී ලංකන් ටෙලිකොම් කියන්නේ පොදුවේ අපි හැමෝටම ජාලයක් හදලා දීලා තියෙනවනේ ඒගොල්ලෝ. එතකොට පොදුවේ ඕනිම කෙනෙකුට මේ ජාලයට සම්බන්ධ වෙලා ඒගොල්ලන්ට දුරකථන ඇමතුම් ලබා ගන්නත් අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට මේක පොදු ජාලයක්. එතකොට කොහොමද මේ වගේ පොදු ජාලයක් කටයුතු කරන්නේ? එතකොට මේ පොදු ජාල නියම මාධ්‍ය වෙන්න පුළුවන්, නියම නොවන මාධ්‍යයන් වෙන්න පුළුවන්. දැන් අපි ශ්‍රී ලංකන් ටෙලිකොම් ගත්තොත් ඒවා නියම මාධ්‍ය. වෛර භාවිතා කරමින් තමයි sannivedana කටයුතු සිදු කරන්නේ. අන්න ඒ ආකාරයෙන්. ඉතින් අපි ඒ ගැන ගවේෂණය කිරීම තමයි මේ කොටසෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක පොඩි කොටසක්. අපිට ලොකුවට දීර්ඝව සාකච්ඡා කරන කොටසක් නෙවෙයි. මේ කොටස පොඩියට මේ public switch telephone network කියන කොටස ගැන විතරක් පැහැදිලි කරලා දෙන්න තියෙන කොටසක් තමයි මේ. හරිද? එතකොට අපි මෙන්න මේ විදිහට පොදු ස්විච් දුරකථන ජාලය කියන එකට. public switch telephone network. දැන් ඔයාලට රූප සටහනකුත් පේනවනේ මෙතන. බලන්න මේ රූප සටහන. නිකන් ටෙලිෆෝන් කණු තේනවා, ටෙලිෆෝන් එකක් තියෙනවා. ඒ ටික නම් තේරෙනවා. ඊට පස්සේ මේ ඉරක් ගහලා වෙන් කරලා නිකන් අමුතු රූප ටිකක් තියෙනවා. දැන් අපි ඕක ටිකක් රූපේ දැක්කහම තේරුම් ගන්න පුළුවන් කොටසකුයි, තේරුම් ගන්න බැරි කොටසකුයි විදිහට මෙහෙම ඔන්න රූපෙකුත් තියෙනවා. හරි. මේ රූපෙත් බලන ගමන් අපි පොඩ්ඩක් මේක කියව ගමු. තබ කම්බි පදනම් කරගෙන තබ කම්බි කියන්නේ මොකද sannivedanaya සිද්ධ කරන්නේ
තබ කම්බි වලින්. අපි දැන් කෝක්ෂියල් කේබල් එක ගත්තත්, ට්විස්ටඩ් ෆෙයා ගත්තත් මේවා තබ කම්බි. ෆයිබර් ඔප්ටික් කේබල් එක පමණයි මේ තබ කම්බි නොවන වීදුරු නලයක් විදිහට. කොපර් වලින් අයින් වෙලා අර ෆයිබර් තන්තු වලට ගිහින් තියෙන එක විතරයි. අනිත් ඒවා ඔක්කොම තබ කම්බි වලින් තමයි ගොඩක් වෙලාවට sannivedanaya සිද්ධ කරන්නේ. එතකොට තබ කම්බි පදනම් කරගෙන ප්‍රතිසම ශබ්ද sannivedanaya සඳහා භාවිතා කරන අන්තර්ජාතික දුරකථන පද්ධතිය. අන්තර්ජාතික දුරකථන පද්ධතිය පොදු ස්විච් දුරකථන ජාලයක් ලෙස හඳුන්වයි. එතකොට අපිට මේ පැහැදිලි කරේ මේ PSTN එකක් කියන්නේ මොකක්ද කියලා. අපි කෙටියෙන් කොහොම කිව්වත් ඔකට PSTN කියලා තමයි ගොඩක් වෙලාවට අපි ඔකට කියන්නේ. PSTN කොහොම Google search කරත් ඔයාලට හම්බ වෙන්නේ මේවමයි. ඒ කියන්නේ මේක අර ඒ වගේ ප්‍රසිද්ධ නමක් PSTN. එතකොට පොදු ස්විච් දුරකථන ජාලයක් කියන්නේ දරුවනේ තබ කම්බි පදනම් කරගෙන ප්‍රතිසම ශබ්ද sannivedanaya සඳහා භාවිතා කරන අන්තර්ජාතික දුරකථන පද්ධතිය. පොදු ස්විච් දුරකථන ජාලයක් ලෙස හඳුන්වයි. ඔන්න ඕක තමයි අපි මතක තියාගත යුතු කාරණා. දැන් මේ කාරණා මේ පසුව දැන් මම පොඩ්ඩක් ඉදිරියට ගියොත් මෙන්න මේ විදිහට මේකෙම තව කොටසක් අපිට තියෙනවා කතා කරන්න. මෙහි ක්‍රියාකාරීත්වයේ සඳහා අපි රූප සරහනට එමු මේකත් පොඩ්ඩක් පැහැදිලි කළා. මෙහි ක්‍රියාකාරීත්වයේ සඳහා දුරකථනයක් තබ කම්බි දෙකකින් දුරකථන හෝමාරු මධ්‍යස්ථානයේට ස්විච් එකට එහෙම නැත්නම් ටෙලිෆෝන් එක්ස්චේන්ජ් කියන එකට සම්බන්ධ වී ඇත. මෙම දුරකථන හෝමාරු මධ්‍යස්ථාන සම්ප්‍රේෂණ මාධ්‍ය මගින් එකිනෙකට සම්බන්ධ වී ඇත. මෙලෙස දුරකථන හා දුරකථන හෝමාරු මධ්‍යස්ථානය එකිනෙක හා සම්බන්ධ වන කොටස ප්‍රවේශ ජාලය access network ලෙස හඳුන්වයි. ඒ කියන්නේ මෙතනදී මේ කතා කරන්නේ access network කියන්නේ මොකක්ද? ටෙලිෆෝන් එක්ස්චේන්ජ් කියන්නේ මොකක්ද? මෙන්න මේ වගේ දේවල් ටිකක් ගැනනේ. එතකොට මේකත් පබ්ලික් ස්විච් මේ කියන නෙට්වර්ක් එක ගැනම තියෙන කොටසක්. එතකොට මෙතෙන්ට එනකොට මේ තියෙන්නේ ඒ කොටස. ඉතින් මම මේ වෙලාවේ මේ පොදු ස්විච් දුරකථන ජාලයක මෙන්න මේ සිදුවෙන්නේ මොකක්ද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් අරන් දෙන්න. අපි ටිකක් මේක විශාල කළා මේ රූප සටහන දිහා බැලුවොත් මේකේ පැහැදිලි ඡායාරූපයක් අපිට හොයාගන්න නැහැ. එතකොට මේක සරලව මේ පේන රූපේ පුතාලට පෙනුණා නම් ඇති. ඒ කියන්නේ මේකදී අපිට ටිකක් හොඳ ක්වොලිටි එකක පින්තූරයක් තිබුණේ නැහැ. නමුත් මේ පින්තූරේ තමයි ගොඩක් වෙලාවට PSTN සම්බන්ධව Google එකේ පවා Wikipedia එකේ පවා අපිට පෙන්වන පින්තූරය. ඉතින් මම මේ පින්තූරය මෙහෙම භාවිතා කරලා ටිකක් විශාල විදිහට මේ පේනවනේ දැන් මේක. දැන් මේක පුතේ මේ තියෙන්නේ ලෑන්ඩ් ෆෝන් එකක්. එතකොට ලෑන්ඩ් ෆෝන් එකක් අපිට මේ විදිහට අපේ ගෙදර තියෙන්න පුළුවන්. එතකොට අපිට මේ විදිහට පාර දිගේ කණුවක් ඇවිල්ලා ඒ කණුවකින්නේ අපිට මේ විදිහට ගෙදර නේද ලෑන්ඩ් ෆෝන් එකට වයර් එකක් එන්නේ. දැන් ඔය ටෙලිකොම් එකෙන් අන්තර්ජාලය භාවිතා කරනවා නම් දරුවෝ දන්නවා මොඩම් එකක් සම්බන්ධ කරනවා නේද? ඒකට දැන් වයර් එකක් ඇවිල්ලා ඒකෙන් මොබයිල් ෆෝන් එකට එක වයර් එකක් යනවා. අන්තර්ජාලයට තව වයර් එකක් එනවා. එහෙමනේ data සහ voice කියන එක එන්නේ. එතකොට දැන් මේ විදිහට අපි දැකලා තියෙනවා දුරකථන කණුවල දිගින් දිගට මෙහෙම වයර යනවා. පැහැදිලිද? හරි. එතකොට මෙන්න මෙතන තියෙනවා පුතේ මෙහෙම සුදු පාට බොක්ස් එකක්. ඒකට නමක් දාලා තියෙනවා DP කියලා. DP ඒකත් DP. එතකොට මොකද්ද මේ? ඔයාලා දැකලා ඇත්තේ නේද? ගොඩාක් ටෙලිෆෝන් කණුවල මේ වගේ සුදු පාට බොක්ස් එකක් සමහර කණුවල ගහලා තියෙනවා කළු පාටින් අංක දාපු. ඉතින් ඔකට කියන්නේ DP එක කියලා. මොකද්ද මේ DP කියන්නේ? distribution point. distribution point. ඔකට අපි කියන්නේ DP box එක කියලා. right? මේකට අපි කියන්නේ DP box එක කියලා. DP පෙට්ටිය. හරිද? DP box එක. ඒ කියන්නේ distribution point box. ඩිස්ට්‍රිබියුට් කරනවා කියන්නේ මොකද්ද? බෙදා හරිනවා. බෙදා හරින තැනක් පොයින්ට් එකක්. ඒ කියන්නේ දැන් මෙහෙමනේ දරුවනේ. දැන් අපි ගත්තොත් එහෙම මේ රූප සටහනෙම දීර්ඝ විස්තරයක්. දැන් ගෙවල් තියෙන්න පුළුවන් මේ විදිහට යම් සංඛ්‍යාවක් එක තව එකකට ඒ කියන්නේ මේ විදිහට ටෙලිෆෝන් කණු දෙක තුනකට හතරකට වගේ අදාළව මේ විදිහට යම් කිසි ගෙවල් ප්‍රමාණයක් තියෙනවා.
එතකොට මේ ගෙවල් වලට ඉන්ටර්නෙට් ගන්න ඕන වුණොත් ඔන්න මෙතෙන්ට කණුවක් දාලා මේ ගෙවල් දෙකට දෙන්න පුළුවන්. මෙතෙන්ට කණුවක් දාලා මේ ගෙදෙට්ට දෙන්න පුළුවන්. ඒකෙන් කණුවක් අරගෙන මේ ගෙදෙට්ට දෙන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහටනේ ඔය නේද ටෙලිකොම් එකෙන් මේ අන්තර්ජාල පහසුකම් දීලා තියෙන්නේ. මම ගෙවල් ටික මෙහෙම නිකන් මාක් කරන්න හඳුනා ගැනීම පහසු වෙන්න. එතකොට සමහර වෙලාවට මේ විදිහට ගෙවල් වලට මේ හැම ගෙදරකටම ඉන්ටර්නෙට් දෙනකොට ඒ හැමෝටම දැන් ඉන්ටර්නෙට් වේවා එහෙම නැත්නම් ටෙලිෆෝන් වේවා නම්බර් එකක් දෙන්න ඕනනේ. එතකොට ඒක කරන්නේ මෙහෙමයි. මේ එක ටවර් එකක සම්බන්ධ කරනවා මෙහෙම බොක්ස් එකක්. DP බොක්ස් එක. මේක DP බොක්ස් එකක්. ඔය DP බොක්ස් එකකට පුළුවන් නේද? ගෙවල් 20ක්, ගෙවල් 40ක්, ගෙවල් 60ක් ඔන්න ඕවගේ ආකාරයට DP බොක්ස් එකට පුළුවන්කම තියෙනවා සම්බන්ධතා දෙන්න. ඒ කියන්නේ එක DP බොක්ස් එකකින් ගෙවල් 20ක් නම් මේ කණුවෙන් මේ අහල පහල ගෙවල් 20කට සම්බන්ධතාවය දෙන්න පුළුවන්. එතකොට දැන් ජනාකීර්ණ ප්‍රදේශයක් නම් ඒගොල්ලෝ DP බොක්ස් එක 40 60 ඒවට මාරු කරනවා. ආයෙ ටිකක් දුර යද්දී ළමයි ආයෙ ගෙවල් ටිකක් හම්බ වෙන්නේ නේ. ඔය ටිකක් ගම් වලට වගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් හරි සංනිවේදනයක් එනකොට දැන් කොළඹ වගේ නම් එහෙම බෑ. කොළඹ වගේ නෑ එක ගම්. අපි ගත්තොත් එහෙම නිකන් ලේන් එකක් ඒ ලේන් එකේම තියෙනවා ළමයි ගෙවල් 20 30. එතකොට DP බොක්ස් ළඟ ළඟ හයි කරන්න වෙනවා. එහෙනම් ඩිස්ට්‍රිබියුෂන් පොයින්ට් ඒකයි කියන්නේ ඩිස්ට්‍රිබියුෂන් පොයින්ට් කියන්නේ ඒකයි බෙදා හරින තැන්. එතකොට මේ බෙදා හරින තැනකින් තමයි මේ විදිහට හැදෙන්නේ. ආයි තව ටිකක් දුර යද්දී මේ හරියට ඩිස්ට්‍රිබියුෂන් බොක්ස් එකක් තියෙන්න පුළුවන් පොයින්ට් එකක්. එතකොට මේ වගේ පුතේ ඩිස්ට්‍රිබියුෂන් පොයින්ට් ගොඩාක් තැන් වල තියෙනවා. නේද? ඔයාලා දැන් යනකොට බලාගෙන යන්නකෝ එහෙනම්. නේ ගමනක් යනකොට දැන් අද මේ කොටස ඉගෙන ගත්තට පස්සේ සුදු පාට බොක්ස් දකි. කළු පාටින් අංක කරලා තියෙනවා ඒවැ. ඉතින් අන්නේ සුදු පාට බොක්ස් එකෙන් තමයි අපිට මේ විදිහට sannivedanayන් වලට අදාළව අපේ ඒ සම්බන්ධතාවය හදලා දෙන තැන. එතකොට දැන් මේ වගේ ඩිස්ට්‍රිබියුෂන් පොයින්ට් ගොඩාක් දැන් එකතු වෙනවනේ හැම තැනකින්ම නේ. එකතු වෙලා ඒ ඔක්කොම ටික මේ විදිහට මේ මුළු ලයින් ඔක්කොම එනවනේ. හරිද? ඇවිල්ලා එක කණුවකට ඔය ඔක්කොම එනවා. ඇවිල්ලා ඒ කණුව ගාව තියෙනවා පාරයිනේ ටෙලිකොම් එකේ තව ලොකු බොක්ස් එකක් මේ විදිහට. දැකලා තියෙනවද සුදු පාට? දැන් නම් ඒවා ටෙලිකොම් එකේ නිල් පාට ස්ටිකර් වලින් එහෙම අලවලා තියෙනවා ලස්සනට. සමහර ඒවා නම් තාමත් සුදු පාටින් තියෙනවා. බස් හෝල්ට් ගාව තියෙනවා. ඒ ටෙලිෆෝන් කණු ගාව තියෙනවා. ඒවා නිතර දකින්නේ නැහැ. හැම තැනකම දකින්නේ නැහැ. ගොඩක් වෙලාවට ටවුන් එකක දෙක තුනක් තියෙනවා. දැකලා තියෙනවද ශ්‍රී ලංකන් ටෙලිකොම් කියලා මෙහෙම නිකන් දොරවල් පියන් දෙකක් වහන්න පුළුවන් ලොකු ඒවා තියෙනවා කොළඹ වගේ නම්. කොළඹෙන් පිටට යද්දි තනි දොරක් තියෙන ඒවා තියෙනවා. එතකොට මේ හරියදී අපිට හම්බ වෙනවා ඒවා නේ. එතකොට ඒ හම්බ වෙන්නේ මෙන්න මේකක්. මේ තියෙන්නේ හම්බ වෙන එක. මෙතන රූප සටහන මෙහෙම තිබුණාට ඔක ඇත්තටම පාරයිනේ තියෙන්නේ. එතකොට සමහර වෙලාවට කණුවෙන් ඩිරෙක්ට් ඒකට වයර් වෙන්නත් පුළුවන්. නැත්තම් දැන් මෙහෙමනේ. ඔය ටෙලිකොම් එකේ අපි දකින්න වයර් වලට අපි කියන්නේ OH වයර්. ඒ කියන්නේ ඕවර්හෙඩ් ලයින්ස්. ඕවර්හෙඩ් ලයින්ස් කියන්නේ ඔලුවට උඩින් යන හින්දා. ඔලුවට උඩින් යන්නේ ටෙලිකොම් එකේ කණු වලින් වයර්. එතකොට ඒවා ඕවර්හෙඩ් ලයින්ස්. එතකොට පුතේ එහෙම ගිහිල්ලා ඒ ඔක්කොම ටික ආයෙ එක තැනකදී පොළව යටට යනවා. කියන්නේ උඩින්ම හැම තැනම රටවටේ යන්නේ නැහැ. අදාළ ප්‍රදේශයන් වලදී විතරක් උඩින් ගිහිල්ලා ඉන්පස්සේ මේක පොළව යටින් යන්නේ. ඔය පාරේ එහෙම යද්දි රවුන්ඩ් දැකලා තියෙන නේද? වාහනේ එහෙම වැටෙන්නේ ඩොට් ගාලා. ඒ ටෙලිකොම් එකේ අන්ඩර්ග්‍රවුන්ඩ් ලයින් යන තැන. ඒක පාරෙන් දාලා තියන්නේ ඇයි? පාරෙන් දැම්මහම කාටවත් ඒවට රින් ගන්න කරන්න බෑනේ. නැත්නම් වෙන කොහෙන් හරි ගියොත් එහෙම ඕක අයින් කළා ඕක අසෙන් ගෑ මිනිස්සු. මොකද පාරෙන් දැම්මහම ළමයි ඕකට අයින් කළා ඕක බහින්න කරන්න බෑනේ කාටවත් ආරක්ෂාව වැඩි. සහ පාරෙන් යනකොට අපිට පාර රජයට අයිති නිසා රාජ්‍ය දේපලක්ම භුක්ති විඳින හින්දා ගැටලුවක් නැහැ. නැත්නම් බිල්ඩින් යටින් එහෙම මෙහෙන් යනකොට ඒවටත් ගැටලු තියෙනවා. ඒ නිසා පාරක් යටින් යනකොට මාර්ගයේ කොහොමද කෙටිම පාරක් තියෙන. ඒතර කිසි බාධාවක් ඇති වෙන්නෙත් නැහැ. කාටවත් ප්‍රශ්නකුත් නැහැ. මිනිසුන්ටත් එහෙම රින් ගන්න කරන්නත් බෑ අරකේ වාහන යනවා කොයි වෙලාවෙත්. ඉතින් මේ වගේ හේතු නිසා තමයි පාරවල් යටින් මේක අරන් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය කැබිනට් එක ඔය විදිහට දැන් පාරවල් වල ඔයාලා දැකලා ඇති. මෙහෙම පාරවල් වල නේද? කණුවක් අසලව ගොඩක් වෙලාවට මේ වගේ තියෙනවා. ඉතින් මෙන්න මේකට අපි කියන්නේ කැබිනට් එක. ගෙදරත් කැබිනට් තියෙනවනේ නේද? ගෙදරත් කැබිනට් තියෙනවා, පාර්ලිමේන්තුවෙත් කැබිනට් තියෙනවා. එහෙම අපි අහලා තියෙනවනේ කැබිනට් කියලා. කැබිනට් කියන්නේ ගොඩාක් දේවල් එකතු කරලා හදන තැනකටනේ. දැන් ගෙදර කැබිනට් එකේ නේද? වීදුරු කෝප පිගාන් ගොඩක් තියෙනවා ඇති. එහෙම ගොඩක් දේවල් තියෙනවා නම් කැබිනට් එකක් කියලා කියනවා.
එතකොට මේ කැබිනට් එකකද වෙන්නේ මේ වටේම තියෙන DP බොක්ස් වල අන්නේ සම්බන්ධතා ටික තමයි කැබිනට් එකට එන්නේ. අහල පහල ගම් වල තියෙන DP බොක්ස් ගණනාවක data කැබිනට් එකට එනවා. කැබිනට් එකට එනවා. ඕගේ කැබිනට් හැමතැනම තියෙනවා ඉතින් නගරෙක. එතකොට දැන් උදාහරණයක් විදිහට එක DP බොක්ස් එකක සම්බන්ධතා 200ක් තියෙනවා ගෙවල් වල. ඒ වගේ DP බොක්ස් 10ක් එකතු වෙනකොට 200යි. ඒ 200 එනවා මේ කැබිනට් එකට. ආයි ටවුන් එකේ තව පාරකට ගියහන් තව කැබිනට් එකක්. ඒකෙත් ඇති ගෙවල් 4500ක්. එතකොට ටවුන් එකේ ඔය විදිහට කැබිනට් පහක් විතර ගත්තාම ගෙවල් 1500ක් 2000ක කනෙක්ෂන්ස් තියෙන්න පුළුවන්. පුළුවන් නේ. ටවුන් එකක ගෙවල් 1500ක් තියෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක් නේ. එතකොට ඔය කැබිනට් එකට එන අන්න ඒ දේවල් ටික මෙහෙම්මම අරන් යනවා පුතේ මෙන්න මෙතෙන්ට. තව තැනකට. ඒක කැබිනට් එකට වඩා ලොකුයි. පේනවද? ඒක කැබිනට් එකට වඩා ලොකුයි. ඒකට කියන්නේ MDF එක කියලා. MDF. MDF. MDF කියන්නේ main distribution frame එක. ඒක frame එකක්. point එකක් නෙවෙයි. ස්ථානයක් නෙවෙයි. main distribution frame. ඒ කියන්නේ දැන් එතෙන්ට සෙට් වෙන්නේ හරිද? එතෙන්ට සෙට් වෙන්නේ වටේම තියෙන කැබිනට්. දැන් ටවුන් එකේ කැබිනට් තුනක් තිබ්බොත් රයිට් මේක MDF එක මෙහෙම විදිහට තියෙනවා. MDF එකට මේ විදිහට වටේම තියෙන කැබිනට් සෙට් වෙනවා. අය ඔගේ කොච්චර කැබිනට් ඇද්ද නේද? ඊගාවට අන්නේ MDF එකෙන් යනවා මේක ඒ වගේ MDF ගණනාවකින් exchange center එකට. exchange හුවමාරු මධ්‍යස්ථානය. එතකොට ඒ හුවමාරු මධ්‍යස්ථානයෙන් තමයි ඕක හුවමාරු වෙන්නේ. කොහොමද? ඔන්න දැන් අපි කොළඹ ඉඳලා කෝල් එකක් ගන්නවා නේ. කොළඹ නුගේගොඩ. නුගේගොඩ ඉඳලා කෝල් එකක් ගන්නවා. මේ කෝල් එක කොහොම ගිහිල්ලා DP එකට ගිහිල්ලා DP එකෙන් මේක නුගේගොඩ තියෙන කැබිනට් එකට එනවා. ඒක ඊට පස්සේ ප්‍රධාන මධ්‍යස්ථානයට හුවමාරු මධ්‍යස්ථානයට යනවා. main distribution frame එකට. එතනින් මේක යවනවා ටෙලිකොම් එකේ එක්ස්චේන්ජ් සෙන්ටර් එකට. ඒක ටෙලිකොම් එකේ ප්‍රධාන මධ්‍යස්ථානය. ප්‍රධාන හුවමාරු මධ්‍යස්ථානය. මෙතනින් මොකද කරන්නේ? අපි කෝල් එක ගන්නේ අපි හිතමු රත්නපුරට කියලා. ආයෙනම් මේක එක්ස්චේන්ජ් වෙනවා රත්නපුරේ MDF එකට. රත්නපුරට අදාළ MDF එකට. රත්නපුරේ MDF එක බලනවා මේක යවන්න ඕනි කැබිනට් එක කොහෙද? හරි මෙන්න මෙතන කැබිනට් එක තියෙනවා. මේ කැබිනට් එක බලනවා මෙතන ඉඳලා මේක යවන්න ඕනි මොන ලේන් එකටද? ඒ ලේන් එකේ DP එකටද? හරි. ඔන්න ඒ ලේන් එකේ DP box එක තෝරනවා. දැන් ඒ DP box එකෙන් ඒ ලේන් එකේ තියෙන ටවර් ටික මෙහෙම අරගෙන ආන් එතනින් අදාළ ගෙදෙට්ට මේ කෝල් එක දෙනවා. ඔන්න එතනින් තමයි හරිද? මේ විදිහට ගමන් කරේ. ඒතර මෙහෙ ඉඳලා ගියේ. මෙන්න නුගේගොඩින් පටන් අරගෙන DP එකට ගිහිල්ලා කැබිනට් එකට ගිහිල්ලා MDF එකට ගිහින් එක්ස්චේන්ජ් එකට ගිහිල්ලා එක්ස්චේන්ජ් එකෙන් නැවත MDF එකට ගිහිල්ලා නැවත කැබිනට් එකට ගිහිල්ලා නැවත මේ විදිහට DP එකට ගිහිල්ලා DP එකෙන් මෙන්න මේ විදිහට ගෙදෙට්ට කෝල් එක ගියා. ගෙදෙට්ට කෝල් එක ගියා. ඉතින් ඕක තමයි මේ සාමාන්‍ය පබ්ලික් ස්විච් නෙට්වර්ක් එකක් විදිහට මේ ශ්‍රී ලංකන් ටෙලිකොම් වල සිද්ධ වෙන සිදුවීම්. ඉතින් අන්නේ සිදුවීමේ රූපසටහනක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ කැබිනට් එක MDF එක එක්ස්චේන්ජ් හරහා සියලුම වයර් ටික යන්නේ පුතේ අන්ඩර්ග්‍රවුන්ඩ් ලයින්ස් විදිහට UG අන්ඩර්ග්‍රවුන්ඩ් ලයින්ස් පොළොවටින් යන්නේ. එතකොට ඕවර්හෙඩ් වයර්ස් විදිහට මේවා අපිට දකින්න ප්‍රමාණය ගෙවල් වලට ලැබෙන කොටස් ටික තිබ්බා. කැබිනට් එකේ ඉඳලා MDF එක්ස්චේන්ජ් හරහා සියලුම දේවල් මේ වයර් ගමන් කරන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් වයර් විදිහට අන්ඩර්ග්‍රවුන්ඩ් ලයින්ස්. එතකොට අපිට මේ පබ්ලික් ස්විච් නෙට්වර්ක් ඒරියා එකක් ගත්තාම ඕවර්හෙඩ් ලයින්ස් සහ අන්ඩර්ග්‍රවුන්ඩ් ලයින්ස් විදිහට කොටස් දෙකක් තියෙනවා. අපි ඔලුවට උඩින් යන ඒවයි පොළොවේ යටින් යන ඒවයි. එතකොට මේ දැන් සිලබස් එක තුල අපිට මේ විදිහට මේ දේවල් පැහැදිලි කරන්න කියලා නැහැ. නමුත් දරුවෝ දැනගන්න ඕනේ PSTN එකක් කියලා කිව්වහම PSTN එකක් කොහොමද වැඩ කරන්නේ? එතකොට මේ ලංකාවේ අපේ PSTN කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඉතින් ඒ නිසා තමයි මේ වගේ උදාහරණයක් කරගෙන මේක පැහැදිලි කරේ. එතකොට දැන් අපි දන්නවාද ටෙලිකොම් අර බොක්ස් මේ කණුවක තියෙන බොක්ස් එක DP බොක්ස් එකක් කියලා. පාරයිනේ තියෙන ලොකු පෙට්ටිය කැබිනට් එකක් කියලා. ඒක හරියට පස්සේ පුතේ හැම DP එකකම හැම ගෙදරකම කනෙක්ෂන් චූටි වයර් වලින් මෙහෙම ලොකු කැබිනට් එකක් තියෙනවා. ඔය මොබයිල් ෆෝන් එහෙම මොනවා කියන්නේ ලෑන්ඩ් ෆෝන් කැඩුනහම මේගොල්ලෝ ඇවිල්ලා එතනින් තමයි නම්බර් එකට කෝල් එකක් දෙන්නේ. එයාලගේ ෆෝන් එකකින්. ඇහෙනවද හරිද? ඒ කියන්නේ එතන ඉඳලා එරර් එකක්ද බලනවා. වැඩ නැත්තම් ඒ කැබිනට් එකේ ඉඳලා DP එකට එයාලා චෙක් කරනවා. ලයින් එක. මොකද මේ ලයින් එකේ අතරමැද වයර් එකක් ඩැමේජ් වෙලාද දන්නේ නැහැ. ඒක දෙට කෝල් එන්නේ නැත්තේ ඇයි කියලා. එහෙම තමයි ඒරියා එකෙන් ඒරියා එකට ඒගොල්ලෝ චෙක් කරන්නේ.
කොහොමද රේක හොයන්නේ කියලා. ඉතින් ඒ නිසා මෙතන ලොකු වගේ තාක්ෂණික ක්‍රමවේදයන් ටිකක් තියෙනවා. මේ පබ්ලික් ස්විච් ටෙලිෆෝන් නෙට්වර්ක් එකට අදාළව අපි මේ සාමාන්‍යයෙන් ටෙලිකොම් වගේ එකකින් කෝල් එකක් ගන්න ආකාරය. ඉතින් මේක මම පැහැදිලි කරන්නම් ඊගොල්ලෝ මේ එක්ස්චේන්ජ් සෙන්ටර්ස් වල මේ කෝ නෙට්වර්ක් එක කියලා එහෙම තියෙන්නේ මොනවාද? ඇක්සස් නෙට්වර්ක් කියන්නේ මොනවාද? ඒක අපි දැන් කතා කරමු. ඒතර දැනට මතක තියාගන්න දරුවෝ මේ විදිහට සුදු පාට බොක්ස් එක DP එකට සෙට් වෙනවා ගෙවල් කිහිපයක්. එතනින් කැබිනට් එකකට ඇවිල්ලා MDF එකෙන් එක්ස්චේන්ජ් එකකට ගිහිලා තමයි ආයේ එකම ප්‍රතිවිරුද්ධව ගමන් කළා අපිට අනිත් පැත්තට දුරකථන ඇමතුමක් ලැබෙන්නේ. පැහැදිලිද? ඉතින් ඕක පොදුවේ අපි ඕනම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්. පොදුවේ අපි ඕනම කෙනෙකුට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙලා මේ විදිහට නෙට්වර්ක් එකක් ජාලයක් හදාගන්න පුළුවන්. හරිද? පැහැදිලිද? එහෙනම් අපි මේ කතා කරපු පබ්ලික් ස්විච් ටෙලිෆෝන් නෙට්වර්ක් ගැන. අපි එහෙමනම් ඒ කොටස මොකක්ද කියලා දැන් බලමු දරුවනේ. දැන් මේ කොටසෙන් පස්සේ අපි මේ කොටසත් කලින් සාකච්ඡා කරලා ඒ පැත්තට ගිහිල්ලා පැහැදිලි කිරීම කරේ. දැන් PSTN එක ගැන පැහැදිලි අවබෝධයක් තියෙන නිසා අපිට මේ කොටසත් බලන්න පුළුවන්. දැන් පුතාට පේනවා මේ බලන්න දුරකථන දෙකක් අතර වොයිස් එකක් ගමන් කරවන්න පොදු දුරකථන සුවිච ජාලයක් අවශ්‍යයි. මේ මම කිව්වේ එක ගෙදරක ඉඳලා තව ගෙදරකට කෝල් එකක් දැන් ගිය විදිහ අපි දන්නවනේ. ඒතර ඒක යනකොට DP තිබුණා, එක්ස්චේන්ජ් සෙන්ටර් තිබුණා, කැබිනට් තිබුණා, ඒක හරි. නමුත් ඇත්තටම දැන් ඒ දේ නොතිබුණත් අපි හිතාගෙන ඉන්නේ මේක සාමාන්‍යයෙන් වයර් එකකින් මේක සිද්ධ වෙන්නේ. ඒතර පොදුවේ හැමෝම භාවිතා කරන දුරකථන ජාලයක්. නැත්තම් අපි කොහොමද මොකද මේ ගෙදරයි විතරක් මේ වයර් අදගෙන නැහෙනේ. අපි දෙන්නට කෝල් ගන්න අපි දෙන්න වයර් එකක් අදගෙන යමු කියලා. එහෙම නැහැ. ටෙලිකොම් එක පොදුවේ මුළු රටම ආවරණය කරන පරිදි ඒගොල්ලෝ මේ සම්බන්ධය හදලා තියෙනවා. පොදු ජාලයක්. අපි හැමෝම මේ පොදු ජාලයට සම්බන්ධ වෙලා අපි අපේ කෝල් ගන්නවා. එතකොට මේ විදිහටම මෙතන data පොදු දුරකථන ජාලයක් කරා data යවන්නත් පුළුවන්. ඒ කියන්නේ වෙන්නේ එක ඉන්ටර්නෙට් යනවා, එක voice, එක call ගන්නවා. ඉතින් voice and data තමයි අපිට පොදුවේ භාවිතා කරන්න පුළුවන් දේවල් දෙක. දැන් අන්තර්ජාලය පොදුවේනේ භාවිතා කරන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක් දාන දේවල් අනිත් කෙනාට දකින්න හම්බ වෙන්නේ. බලන්න හම්බ වෙන්නේ. ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ රූප සටහනිනුත් අපි මේ ගත්තේ පොදු දුරකථන ජාලයක් කරා අපිට ලබා ගන්න පුළුවන් සේවාවන්. ඒතකොට දැන් මේකෙදි කියන්නේ මෙහි ක්‍රියාකාරීත්වයේ සඳහා දුරකථනයක් තව කම්බි දෙකකින් දුරකථන හෝමාරු මධ්‍යස්ථානයකට ස්විච් එකකට ටෙලිෆෝන් එක්ස්චේන්ජ් වලට සම්බන්ධ වී තියෙනවා. මෙම දුරකථන හෝමාරු මධ්‍යස්ථාන සම්ප්‍රේෂණ මාධ්‍ය මගින් එකිනෙකට සම්බන්ධ වී තියෙන මෙලෙස දුරකථන හා දුරකථන හෝමාරු මධ්‍යස්ථාන ලෙස එකිනෙක හා සම්බන්ධ වෙන කොටස ප්‍රවේශ ජාලය. ඒ කියන්නේ දුරකථන හා දුරකථන හෝමාරු මධ්‍යස්ථානය හෝමාරු මධ්‍යස්ථානය එකිනෙක හා සම්බන්ධ වෙන කොටස ඇක්සස් නෙට්වර්ක් ලෙස හැදින්වේ. එතකොට මේ ඇක්සස් නෙට්වර්ක් කියන්නේ දුරකථනයයි දුරකථන හෝමාරු මධ්‍යස්ථානයයි. ඒ කියන්නේ මෙන්න මේ කොටසට. දුරකථනයයි දුරකථන හෝමාරු මධ්‍යස්ථානයයි. මෙන්න මේ සෙට් එකටම කියන්නේ අපි ඇක්සස් නෙට්වර්ක් කියලා. මොකද මේ ටිකේදීනේ අපි ඇක්සස් කරන්නේ. මේ කොටස මම එක වෙනම පෙන්නන්නම්කෝ. ඇක්සස් නෙට්වර්ක් කියලා හඳුන්වනවා. දුරකථනයේ ඉඳලා දුරකථන හෝමාරු මධ්‍යස්ථානයට වෙනකන් ඇක්සස් නෙට්වර්ක් එක කියලාලු හඳුන්වන්නේ. හරිද? පොදු සුවිච දුරකථන ජාලය ඇක්සස් නෙට්වර්ක් සහ කෝ නෙට්වර්ක් යනුවෙන් කොටස් දෙකකින් යුක්ත වේ. ඔන්න පොදු සුවිච දුරකථන ජාල ඇක්සස් නෙට්වර්ක් සහ කෝ නෙට්වර්ක් යනුවෙන් කොටස් දෙකයි. ඔන්න මතක තියාගන්නකො එහෙනම්. පොදු ස්විච් දුරකථන ජාල ඇක්සස් නෙට්වර්ක් සහ කෝ නෙට්වර්ක් විදිහට කොටස් දෙකක් තියෙනවා දරුවනේ. මොනවාද කොටස් දෙක? ඇක්සස් නෙට්වර්ක්, කෝ නෙට්වර්ක්. දුරකථනයක් සහ හෝමාරු මධ්‍යස්ථානයක් අතර ප්‍රදේශය. දුරකථනයක් සහ හෝමාරු මධ්‍යස්ථානයක් අතර ප්‍රදේශය ඇක්සස් නෙට්වර්ක් යනුවෙන් හැදින්වේ. දුරකථනයක් සහ හුවමාරු මධ්‍යස්ථානයක් අතර ප්‍රදේශය ඇක්සස් නෙට්වර්ක් යනුවෙන් හැදින්වේ. හුවමාරු මධ්‍යස්ථාන කිහිපයක් එකිනෙකට සම්බන්ධ වන ප්‍රදේශය කෝ නෙට්වර්ක් යනුවෙන් හැදින්වේ. මෙසේ හුවමාරු මධ්‍යස්ථාන කිහිපයක් එකිනෙකට සම්බන්ධ වීම සිදුවන්නේ ට්‍රාන්ස්මිෂන් ලින්ක් භාවිතයෙනි. ඒ කියන්නේ මේ විදිහට
exchange centers. දැන් exchange centers කිහිපයකුත් ওই විදිහට කනෙක්ට් වෙනවනේ. මෙයාලට එතකොට ඒක තමයි මෙතන කියන්නේ. හෝමාරු මධ්‍යස්ථාන කිහිපයක් එකිනෙකට සම්බන්ධ වන ප්‍රදේශ කෝ නෙට්වර්ක්. ඒ කියන්නේ දැන් මෙන්න මේවා කෝ නෙට්වර්ක්. ඇක්සස් නෙට්වර්ක් සහ කෝ නෙට්වර්ක් යනුවෙන් හඳුන්වනවා දුරකථනයක් සහ හෝමාරු මධ්‍යස්ථානයක් අතර ප්‍රදේශය. ඒ කියන්නේ දැන් මෙන්න මෙතන දුරකථනයක් තියෙන්න පුළුවන්. එයයි මෙයයි. මෙතන දුරකථනයක් තියෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට කියන්නේ ඇක්සස් නෙට්වර්ක්. මෙන්න මේ කොටස. access network. මොකද access network කියලා කියන්නේ හෝමාරු මධ්‍යස්ථානයයි දුරකථනයයි අතර ප්‍රදේශය. එතකොට මෙන්න මේ කොටසට අපි කියනවා කෝ network. කෝ එක. ඊගාවට මෙන්න මේ සම්බන්ධයේ සිදුවන මෙන්න මේ කෝ network එකේ මෙන්න මේවට කියනවා transmission link කියලා. transmission link භාවිතය. ඒතර මේ transmission link වලින් තමයි exchange centers එකිනෙක හම්බ වෙන්නේ. එතකොට මේ exchange center එකකට වෙනකන් දුරකථනයේ ඉඳලා ඒ සම්බන්ධයට access network කියලා කියනවා. නම් මෙයා access network, මෙයා core network, core network එකක් සිද්ධ වෙන්නේ transmission link භාවිතයෙන්. transmission link භාවිතයෙන් තමයි මේක වෙන්නේ. පැහැදිලිද? එතකොට මෙන්න මේ කොටස මෙතන exchange centers මෙන්න මේ විදිහට තමයි ඒක සෙට් වෙන්නේ. එතකොට මෙන්න මේ ඔක්කොම access network. එතකොට මෙන්න මේ කොටස් ටික විතරක් core network. core network. එහෙනම් දැන් පැහැදිලි අපිට පොදු සුවිත දුරකථන ජාලයක් access network සහ core network යනුවෙන් කොටස් දෙකකින් යුක්තයි කියන එක. ඒ වගේ මේ යුක්ත මොනවද? මෙතන ඉඳලා මේ overhead lines වලින් DP cabinet MDF එකට වෙනකම්ම core network. එතන ඉඳලා exchange centers ටික මේ ජංගම දුරකථනද මේ MDF එකට වෙනකම්ම ඔක්කොම access network. එතන ඉඳලා exchange center එකේ ඉඳලා තවත් exchange centers වලට සම්බන්ධ වෙන කොටස core network කියලා කියනවා. ඒවා සම්බන්ධ වෙන්නේ transmission link භාවිතයෙන් කියලා තමයි මේ කිව්වේ. හරි. දැන් එහෙනම් ඔන්න පොදු දුරකථන සුවිච්ච ජාලයක් ගැන පැහැදිලි ඇති. අපි ඒක ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් මේ කරේ. එතකොට විෂය නිර්දේශනයත් පිට දෙයක් මේ අරගෙන කතා කරේ. මොකද විෂය නිර්දේශයේ මේව තියෙනවා නමුත් මෙච්චර ගැඹුරට මේක කියලා දෙන්නේ නැහැ. නමුත් දැන් දරුවන්ට අවබෝධයක් තියෙනවා මේක ගැන හොඳ හැටි. ඔන්න ඔතනින් පස්සේ PSTN ඉවරයි. Public Switch Telephone Network එක ඉවරයි. එතනින් පස්සේ එනවා මුර්ජනය, විමුර්ජනය සහ මොඩමේ කියන කොටස. ඔක මුර්ජනය කියලාත් නේද අපි කතා කරා එහෙම කියනවා කියලා. මුර්ජනය නැත්නම් ඒක මුර්ජනය, විමුර්ජනය සහ මොඩමය. දැන් මොඩමය කිව්වහම අපි අහලා තියෙනවා දැකලා තියෙනවනේ නේද? මොඩමය, මොඩම් එක. එතකොට මොකද්ද මේ මුර්ජනයයි විමුර්ජනයයි කියන්නේ? මුර්ජනයයි විමුර්ජනයයි. මොඩම් අහලා තියෙනවා. මුර්ජනය මේ විමුර්ජනය අහලා නැහැ. එහෙනම් බලමු. දුරකථන මාර්ගයක් ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ වීමේදී පුතේ පැහැදිලිද? දුරකථන මාර්ගයක් ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ වීමේදී පරිගණකයෙන් ලබා දෙන සංඛ්‍යාංක තරංග digital values පරිගණකයකින් ලබා දෙන සංඛ්‍යාංක තරංග ප්‍රතිසම තරංග බවට පරිවර්තනය කිරීම. ඒ කියන්නේ ඩිජිටල් සිග්නල් එකක් මෙන්න තියෙනවා ඇනලොග් සිග්නල් එකක් බවට පත් කරන්න තමයි මොඩම් කියන උපකරණය ඕනි වෙන්නේ. එතකොට මේකට කියන්නේ ඒකයි. පරිගණකයේ ලබා දෙන සංඛ්‍යාංක තරංග ප්‍රතිසම තරංග බවට පරිවර්තනය කිරීම. ඒකට අපි කියනවා මුර්ජනය කිරීම සදහත්. මුර්ජනය කිරීම සදහත්. දුරකථන මාර්ග ඔස්සේ ලැබෙන ප්‍රතිසම තරංග. දැන් අපිටත් එනවනේ කෝල්. එහෙනම් දුරකථන මාර්ග ඔස්සේ ලැබෙන ප්‍රතිසම තරංග නැවත සංඛ්‍යාංක තරංග බවට පරිවර්තනය කිරීම විමුර්ජනය කිරීම සඳහා
මොඩමය යොදා ගනි. මොඩමය යොදා ගනි. මොකක්ද එතකොට මේ මොඩමය සහ මොකක්ද මේ කිව්ව මුර්ජනය සහ විමුර්ජනය කියන්නේ. අන්න දැන් අපි ඕක තේරුම් ගමු. ඔයාලට මෙතන රූප සටහනක් දීලා තියෙනවනේ පේන්න මේ. ඕකේ තියෙනවනේ මොඩියුලේෂන්, ඩිමොඩියුලේෂන්. පුතේ දැන් මේ කම්පියුටරේ හැදෙන්නේ එක බිඳුව කියන වැලියුස් නේ. එතකොට අපි හදන එක බිඳුව කියන වැලියුස් වලට මෙයා ඩිජිටල් සිග්නල් එකක් හදනවා. මේ විදිහට. එතකොට මේ තියෙන ඩිජිටල් සිග්නල් එක මේ මොඩම් එකට ඇතුල් කරන්න ඕනේ. මොඩම් එකට. මේ දෙන මොඩම් එකක් එනවා. මොඩම් එක. දැන් මේ මොඩම් එක ඇතුළට එන මෙන්න මේ ඩිජිටල් සිග්නල් එක මේ විදිහට. මොඩම් එක ඇතුළේදී මොකද වෙන්නේ? එයාගේ ටෙක්නික්ස් පාවිච්චි කරලා මේ ඩිජිටල් සිග්නල් එක එළියට එවනවා පුතේ. මොකක් විදිහටද? සම්ප්‍රේෂණය කරන්න පුළුවන් ඇනලොග් සිග්නල් එකක් විදිහට. ඇනලොග්. එතකොට ඩිජිටල් සිග්නල් එකක් ඔන්න ඇනලොග් සිග්නල් එකක් බවට පත් කරන්න අපිට මොඩම් එක ඕන වුණා. එතකොට මෙතනදී මේ සිද්ධ වුණේ මොඩියුලේෂන්. මොඩියුලේෂන්. මොඩියුලේෂන් කියන්නේ මොකද්ද? ආංකිත සංඥාවක් ප්‍රතිසම සංඥාවක් බවට පත් කිරීම. එතකොට අපිට ලැබෙන ප්‍රතිසම සංඥා අංකිත සංඥා බවට පත් කරන්න පුළුවන්. නැවත ඒකේ අනිත් පැත්ත. අපි ඒකට කියනවා ඩිමොඩියුලේෂන්. ඉතින් මේ උපකරණය මේ වැඩ දෙකම කරනවනේ. මොඩියුලේට් කරනවා, ඩිමොඩියුලේට් කරනවා. මොඩියුලේෂන් සහ ඩිමොඩියුලේෂන් කියන දෙකම මෙයා කරනවා. ඒ කියන්නේ අංකිත සංඥා ප්‍රතිසම සංඥා බවටත් ප්‍රතිසම සංඥා අංකිත සංඥා බවටත් පරිවර්තනය කිරීමේ ක්‍රියාව මොඩම් එක කරනවා. ඒ හින්දා දරුවනේ ඔයාලා දන්නවද මොඩියුලේෂන් කියනකොට MO අකුරයි DEM ඩිමොඩියුලේෂන් කියනකොට DEM අකුරු ටිකයි අරගෙන තමයි මෙයාට මොඩම් කියන නම දාලා තියෙන්නේ. එතකොට මොඩම් එකක කාර්යභාරය තමයි මොඩියුලේෂන් සහ ඩිමොඩියුලේෂන්. ඒකට අපි සිංහලෙන් කියනවා මුර්ජනය සහ විමුර්ජනය කරනවා. ඒ කියන්නේ අංකිත සංඥා ප්‍රතිසම සංඥා බවටත් නැවත ඒ ප්‍රතිසම සංඥාව අංකිත සංඥාවක් බවටත් පරිවර්තනය කිරීම. මොඩියුලේෂන් සහ ඩිමොඩියුලේෂන්. ඒ දේ කරන උපකරණයට එයාලගේ නම්වල මුල අකුරු වලින් මොඩම් කියන නම දාලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මොඩම් එකේ නම හැදුනේ. පැහැදිලිද? එතන මොඩම් එකක කාර්යභාරය මොකද්ද? අංකිත සංඥා ප්‍රතිසම සංඥා බවටත් ප්‍රතිසම සංඥා අංකිත සංඥා බවටත් පරිවර්තනය කිරීම. එහෙනම් ඒ කොටස කරන කෙනා තමයි මොඩම් එක. දැන් පුතාලට පේනවා ඇති මෙන්න මෙතන මේ බලන්නකෝ. කම්පියුටර් එකේ තියෙන ඩිජිටල් සිග්නල් එකක් මොඩම් එකට ගිහිල්ලා ටෙලිෆෝන් ලයින් වලින් ඇනලොග් සිග්නල් එකකට එනවා. ඔය ඇනලොග් සිග්නල් එක ආයි පාරක් ලබන්නාගේ පැත්තෙන් මොඩම් එකට එනවා. ඒ මොඩම් එක නැවත මේක ඩිජිටල් කරනවා. ඒ ඩිජිටල් එක තමයි මේ කම්පියුටරේට තේරෙන්නේ. ඒ ඩිජිටල් එක මේ කම්පියුටරේට තේරෙනවා. මේ කම්පියුටරෙන් යවුව මේ සිග්නල් එක නැවත වතාවක් ඒ සිග්නල් එක බවටම පත් වුණා. මොකද පුතේ අපිට ඩිජිටල් සිග්නල් සම්ප්‍රේෂණය කරන්න බෑනේ. ඩිජිටල් සිග්නල් යවන්න බෑනේ අපිට. අපිට ඩිජිටල් සිග්නල් එක යවන්න නම් ඒක ඇනලොග් කරන්න ඕනේ. ඇනලොග් කළා ඒක ඉලෙක්ට්‍රොමැග්නට් වේව් එකක් බවට පත් කරන්න ඕනේ. ඉලෙක්ට්‍රොමැග්නට් පවර් වේව් එකක් බවට පත් කරාම තමයි මේක එක තැනක ඉඳලා තව තැනකට යන්නේ. එහෙම තමයි අපි මේ නෝමල් දැන් මම මේ කතා කරේ මේ පබ්ලික් ස්විච් ටෙලිෆෝන් නෙට්වර්ක් එකක කෝල් එකක් යන විදියනේ. වයර් පාවිච්චි කරලා කොහොමද මේක වෙන්නේ කියන ඊගොඩ මම පුතාලට කියලා දෙන්න කොහොමද මේක මොබයිල් ෆෝන් එකකින් කරන්න කියලා. ඒක මොබයිල් ෆෝන් එකක් නැතුව මේ තාමත් අපි කතා කරන්නේ වයර් භාවිතා කරලා. ඒක වයර් භාවිතා කරලා කොහොමද සිග්නල් එකක් යන්නේ සහ ඇයි මොඩම් එකක් අපිට අවශ්‍ය කියලා පුතාලට මෙතනින් තේරෙන්නේ නැති. හරිද? මොඩියුලේෂන් සහ ඩිමොඩියුලේෂන් වලින් තේරෙන්නේ නැති. ඔන්න දැන් තියෙනවා මුර්ජනය සහ විමුර්ජනය සහ මොඩමේ කියන්නේ මොකද්ද? මුර්ජනය යනු අංකිත දත්ත ප්‍රතිසම දත්ත බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියයි. අංකිත දත්ත ප්‍රතිසම දත්ත බවට පරිවර්තනය කිරීම. මුර්ජනය. පරිගණකය තුළ පවත්නා දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයක් වෙත යොමු කිරීම සඳහා
මුර්ජනය කළ යුතුයි. පරිගණකයක තියෙන දත්ත සම්ප්‍රේෂණ මාර්ගයකට යොමු කරන්න නම් මුර්ජනය කළ යුතුයි. එමෙන්ම සම්ප්‍රේෂණ මාධ්‍යයක් තුලින් ලැබෙන දත්ත පරිගණකයක් වෙත ඇතුල් කිරීමේදී එම දත්ත නැවත අංකිත දත්ත බවට පරිවර්තනය කළ යුතුයි. ඒක අපි මෙහෙම ගමු. පරිගණකයක් වෙත ඇතුළත් කිරීමේදී දත්ත නැවත අංකිත දත්ත බවට පරිවර්තනය කළ යුතුයි. එම ක්‍රියාව විමර්ජනය ලෙස හැඳින්වේ. මේ සඳහා භාවිතා කරන උපකරණය මොඩම යන නමින් හැඳින්වේ. මොඩම් යන නම සැකසී ඇත්තේ මොඩියුලේටර් and ඩිමොඩියුලේටර් යන වචන දෙකෙහි මුල් අකුරු භාවිතයෙනි. අතන මේ මොඩියුලේටර් ඩිමොඩියුලේටර් කියලාත් කියනවා. එතකොට මුල් අකුරු MO DEM එකතු කරාම මොඩම් කියලා අපිට දකින්න පුළුවන්. ඒක දැන් මතක තියාගන්න. මොඩම් එක හැදුනේ කොහොමද? මොඩම් එකේ අකුරු කොහොමද ආවේ කියන එක අවබෝධයෙන්ම ගන්න පුළුවන්. එතකොට හරි. එහෙනම් දැන් ඔන්න අපිට දැන් මුර්ජනය සහ විමුර්ජනය කියන එක තේරුණානේ. මොඩියුලේෂන් and ඩිමොඩියුලේෂන්. ඒකෙම ඉතුරු කොටස. පරිගණකයක් තුළ දත්ත පවතින්නේ අංකිත ලෙසටය. පරිගණකයක් තුළ දත්ත පවතින්නේ අංකිත ලෙසටයි. මෙම දත්ත දුරකථන රැහැන් පද්ධතියක් ඔස්සේ වෙනත් ස්ථානයකට සම්ප්‍රේෂණය කිරීම සිදුවන විට ඒවා සම්ප්‍රේෂණය වන්නේ ප්‍රතිසම දත්ත ආකාරයෙනි. එබැවින් පරිගණක තුළ පවත්නා දත්ත සම්ප්‍රේෂණය කිරීම සඳහා සම්ප්‍රේෂණ මාධ්‍යයක් වෙත යොමු කිරීමේදී එම දත්ත ප්‍රතිසම දත්ත ලෙස පරිවර්තනය කළ යුතුයි. ඒ අනුව අංකිත දත්ත ප්‍රතිසම දත්ත ලෙස පරිවර්තනය කිරීම මුර්ජනය ලෙස හැඳින්වේ. ප්‍රතිසම දත්ත ලෙස පරිවර්තනය කිරීම මුර්ජනය ලෙස හැඳින්වේ. අංකිත දත්ත ප්‍රතිසම දත්ත ලෙස පරිවර්තනය කිරීම මුර්ජනය ලෙස හැඳින්වේ. මෙම කාර්යය සිදු කිරීම සඳහා දත්ත යවන්නාගේ යන්ත්‍රයේ පරිගණකය හා සම්ප්‍රේෂණ රැහැන් අතර මොඩමය නැමැති උපකරණය ස්ථාපිත කළ යුතුය. මේ වැඩේ ලස්සනට කරන්න නම් යවන්නාගේ යන්ත්‍රයේ පරිගණකය හා සම්ප්‍රේෂණ රැහැන් අතර මොඩමය නැමැති උපකරණය ස්ථාපිත කළ යුතුයි. එතකොට මොඩම් එක කියන උපකරණය නැත්තම් අපිට බෑ ළමයි මේ ප්‍රතිසම දත්ත ආංකිත දත්ත බවටත් ආංකිත දත්ත ප්‍රතිසම දත්ත බවටත් පරිවර්තනය කරන්න. එතකොට මේ පරිවර්තන ක්‍රියාවලිය සිද්ධ කරන්න තමයි අපිට මුර්ජනය සහ විමුර්ජනය කියන මේ කාරණා දෙක දීලා තියෙන්නේ. එතකොට ඒකේ අවසාන කොටස විදිහට මෙසේ දුරකථන රැහැන් ඔස්සේ ප්‍රතිසම තරංගයක් ලෙස ලැබෙන දත්ත පරිගණකයක් තුළට ඇතුළත් කළ යුතුයි. පරිගණකය තුළ භාවිතා වන්නේ අංකිත දත්තයන්ය. ඒ අනුව නැවත දුරකථන රැහැන් ඔස්සේ ප්‍රතිසම තරංග ලෙස ලැබුණු දත්ත අංකිත දත්ත ඩිජිටල් ලෙස පරිවර්තනය කිරීම සිදු කළ යුතුයි. මෙය විමුර්ජනය ඩිමොඩියුලේෂන් ලෙස හැඳින්වේ. එසේ විමුර්ජන කාර්යයන් සිදු කරනු ලබන්නේ දත්ත ලබන්නාගේ යන්ත්‍රයේ පරිගණකයට සම්බන්ධ කර ඇති මොඩමය මගිනි. ඔන්න බලන්න අවසානයේදී කතා කරපු පැහැදිලි කිරීම දැන් අපි මේක මැදදලා බැලුවොත් ඒ අනුව නැවත දුරකථන රැහැන් ඔස්සේ ප්‍රතිසම තරංග ලෙස ලැබුණු දත්ත අංකිත දත්ත ලෙස පරිවර්තනය කිරීම සිදු කළ යුතුයි. මේ විමුර්ජනය ලෙස හැඳින්වේ. එසේ විමුර්ජන කාර්යය සිදු කිරීම කරනු ලබන්නේ දත්ත ලබන්නාගේ යන්ත්‍රයේ පරිගණකයට සම්බන්ධ කර ඇති මොඩමය මගිනි. එහෙනම් දැන් මේ කාරණාව කරනවා කියන්නේ මොඩම් එකේ. එතකොට මොඩම් එක නැත්තම් එහෙනම් මේක කරන්න බෑ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ මුර්ජනය සහ විමුර්ජනය කියන කොටස් ටික අවසන් වෙන්නේ. එතකොට මේකත් එක්ක අපිට තව සාකච්ඡා කරන්න තියෙන්නේ ඒ කියන්නේ දැන් මේ ඔක්කොම මේ සාකච්ඡා කරන්නේ පුතාලට දැනගැනීමේ අවශ්‍යතාවයට. මොකද මේක නැත්තම් සිලබස් එකේ සාකච්ඡා කරන්න කියලා නැහැ. දැන් මෙතන ඉන්නවා සමන් ගීකාව. සමන්ගේ ගේගාව තියෙනවා ටවර් එකක්. ඉතින් සමන්ගේ ෆෝන් එකට මේ ගෙදර ළඟ කන්දක් උඩ තියෙන ටවර් එකෙන් සිග්නල් එනවා. ওই ටවර් එකෙන් සිග්නල් එනවා.
දැන් අපි අපේ මොබයිල් ෆෝන් එකෙන් අපි අදාළ යාළුවට කෝල් එකක් ගන්නවා. යාළුවා ඉන්නවා මෙතන. එයාගේ ගෙදර. එයාටත් ඈත කන්දක ගහලා තියෙන ටවර් එකකින් ඔන්න යන්තම් සිග්නල් එනවා. එයාත් මෙහෙම ෆෝන් එක තියාගෙන බලන් ඉන්නවා. කෝල් එකක්වත් නෑ අද කාගෙන්වත් කියලා. දැන් මෙයා කෝල් එක ගත්තාම පුතේ ඔයා මේ සිම් එක ගත්ත රෙජිස්ටර් වෙච්ච තැනක් තියෙනවනේ. අන්න ඒකට අපි කියනවා home MSC කියලා. home MSC. ඒ කියන්නේ MSC කියන්නේ mobile switch center. mobile switching center. හරිද? home කියන්නේ තමන්ගේ නිවසනේ තමන් සිම් එක ගත්ත තැනනේ. එතන mobile switching center. mobile switch කරනවා. mobile number switch කරන තැන ඔය. ඒ වගේම මෙයාටත් තියෙනවා ඔය වගේම තැනක්. mobile switching center එකක්. අර කලින් වගේම තමයි මතකද අපි access network core network ඉගෙන ගත්තා. දැන් මේ ටවර් එක ගොඩාක් වෙලාට පොළවේ යටින්ම home MSC එකට home MSC එකට අරන් එනවා. මේ ඔයාලගේ ප්‍රදේශයේ ඔයාලගේ ටවර් එකෙන් රෙජිස්ටර් වෙච්ච කෙනෙක් කෝල් එකක් ගන්නවා. මෙන්න මෙහෙම අම්පාරට යවන්න ඕනේ කෝල් එක කියලා. එතකොට මේක මොකද කරන්නේ? ඒගොල්ලෝ මේ home MSC එකේ ඉඳලා පොළවේ යටින් මේ විදිහට මේ MSC එකට එනවා. දැන් මෙයාට අනුව මේ MSC එක foreign MSC එකක්. විදේශිකයන්ට ලබා දෙන්න. නේද? ඒ කියන්නේ විදේශිකයන් මේ. ඒ වගේ නිකන් foreign MSC එකක්. ඇයි දැන් මෙයා home MSC මෙයා ආගන්තුකෙක්. foreign MSC. හැබැයි මේ foreign MSC එක මෙයාට එයාගේ home MSC එක. මෙයාට එයාගේ home MSC එක. දැන් මේක මේ විදිහට එයාගේ ළඟම ටවර් එකට යනවා පොළවේ යටින්. හරිය උඩින් හරිය යනවා ඉතින්. මේ උඩින් යන ඒවත් තියෙනවා. එතන ඉඳලා දැන් මෙයාට ඕන් කෝල් එක එනවා. එහෙනම් මේ සමන් අමල්ට කෝල් එක ගත්තේ. සමන් කියනවා හෙලෝ අමල්. අමල් කියනවා ඔව් සමන් කියන්න මට ඇහෙනවා. මතක තියාගන්න මෙන්න මේ විදිහට දුරකථන කුළුණු දෙකක් අතර මෙහෙම දත්ත ගමන් කරන්නේ නැහැ කියලා. එහෙම යනවා රේඩියෝ ටීවී වගේ සිග්නල් මෙන්න මෙහෙම අර ට්‍රාන්ස්මීටර්ස් වල. ඒ කියන්නේ බේස් ටු බේස් තමයි මෙන්න මේ වගේ රවුන්ඩ් තියෙන ඒවා තියෙන්නේ. ඉතින් ඕකෙන් අපිට මේ විදිහට මෙයාය වෙන සිග්නල් එකක් අල්ලන්න පුළුවන්. හරිද? එහෙම සිග්නල් එකක් අල්ලන්න පුළුවන් බේස් ටු බේස් ටවර්ස් ගහලා. එහෙම අල්ලලා මෙයාට ඒක එක්කෝ දුරකට යවන්න පුළුවන්. එහෙම නැත්නම් මේක අපිට වෙන තැනකට ඒ කියන්නේ වෙන ටවර් එකකට හෝ එහෙම නැත්නම් පොළොව යටින් වයර් වලින් හරි දැන් පොළොව යටින් යන්නේ නැහැ. මේක නැත්නම් මේ ඈතට විකාශනය කරන්න පුළුවන් මේ බහු විකාශනය. උතර මේ තියෙන ගෙවල් එයාලගේ ඇන්ටනාවක් දාගෙන මේක බලනවා. එතකොට ඒගොල්ලෝ ඒක දුන්නේ අර ඈත තියෙන ස්ට්‍රීම් එකකින් ස්ට්‍රීම් කරලා ෆේස් ටු ෆේස් මේක අල්ලගෙන. ඒක හරිය මුණට මුණ තියෙන්න ඕනේ. ඒකනේ ගාන්ටේ කතු වල ගාන්ට ඒවා කැපෙන්නේ නැති වෙන්න හදලා ගාන්ට ෆේස් ටු ෆේස් ගහන්න ඕනේ. මේ සුදු පාට බෙර රබර් වගේ ඒවා දැකලා තියෙන්නේ නේද? ඕවා තියෙන ගොඩක් කරලා ගුවන් විදුලි නාලිකාවන් වලට සම්බන්ධයි. ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා වලට සම්බන්ධව තමයි මේවා යන්නේ. මේවා මේ ටෙලිෆෝන් කෝල් වලට යන්නේ නෑ. ඒවා මේ රබර් වගේ ඒවාෙන් අල්ලන්නේ නෑ. ටෙලිෆෝන් කණු වල තියෙන්නේ මෙන්න මේ වගේ සාමාන්‍ය විදිහට අන්න ඔහොම ඒවා දැකලා ඇති ඕගොල්ලෝ. මේ අන්න ඔහොම ඒවා. හතර පැත්ත ඔන්න ඔහොම ඒවා තමයි තියෙන්නේ. දැන් මේ වගේ උසට. ඒකෙන් තමයි ස්ට්‍රීම් එක දාන්නේ. අටේටම අපිට විකාශනය සිද්ධ වෙන්නේ. එතකොට අපි කෝල් එකක් ගන්නකොට එහෙනම් දැන් පැහැදිලිද පුතාලට මෙන්න මේ විදිහට අපි කෝල් එකක් ගත්තාම මේ home MSC එක හරහා ගිහිල්ලා මෙයාගේ foreign MSC එකට foreign MSC එකෙන් තමයි යාට කෝල් එක යන්නේ. ඒතර අන්තර්ජාලයත් මේ හා සමානවම තමයි යන්නේ. එතකොට දැන් මේ ඔය මේ කෝල් වලත් තියෙනවා ඔය location ID එක. ඒ කියන්නේ call cell info එක. මේක ගන්නේ ඔයාගේ mobile phone එකේ වැටෙනවා ඒ වෙලාවේ tower එක. ඔයාට signal එන tower එක. අහන් ඉඳලා නම වැටෙනවා. නුගේකොටද මහරගමද කියලා ඒ වගේ නමක් එනවා. call info කියලා කියන්නේ ඒකයි. ඔයාගේ informations. අන්නේ information වලින් තමයි ඔයා call එකක් ගන්නකොට ඔයා ඉන්න තැන හොයාගන්නේ. ඔයා කොහෙද ඉන්නේ කියලා. ඇයි ඔයාට ළඟම tower එක connect වෙලානේ තියෙන්නේ. ඒතකොට ඔයාගේ phone එකේ යනවා මහරගම නුගේකොඩ. ඒතකොට මේ message එක update වෙනවා ළමයි මුළු ජාලයේම. ඒක ඔයාගේ number එකට කවුරු හරි call එකක් ගන්නකොට extension එක කියනවා එයා ඉන්නේ නුගේකොඩ. අහවල් tower එක ගාව දැන්. ටක් ගාලා මේක යවන්නේ ඒ tower එකට. මොකද එයා රත්නපුරේ ළමෙක් වුණාට එයා දැන් ඉන්නේ කොළඹ. එහෙනම් මේක රත්නපුර පැත්තට යවන්න එපා. මේක අපේ තදබදේ අඩුම මාර්ගයක් ඔස්සේ ටක් ගාලා මේ tower එකට යන්න. එහෙම තමයි වෙන්නේ. තප්පරෙන් මේක වෙනවනේ පුතේ. වයර් දිගේ මෙහෙම ෂණිකව කෝල් එක එනවනේ. ඒ නිසා මේක එහෙමයි වෙන්නේ. එතකොට දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා.
දැන් මේ දවස්වල නේද බයිසිකලයකුත් අරගෙන ඔයා හරිද ඔයා මෙන්න මේ විදිහට බයිසිකලෙත් පාගගෙන ගමන් හරිද බයිසිකලෙත් පාගගෙන යම ගමන් නේද රවුමක් යනවා ලයිට් එක උත්තයි කරගෙන ෆෝන් එකක් සාක්කුවේ දාගෙන වැඩේ තියෙන අත් දෙකෙන් ඕනේ මෙතන ඉන්නේ දැන් ඔයා මෙහෙම යනකොට ඔයා එක ටවර් එකකින් සිග්නල් එනවා ඔයාට මේ ටවර් එකකින් ඔයාට සිග්නල් එනවා ඒකෙන් ඔයා දිග දුරක් යනවා යනකොට ඒක කට් වෙනවා ආයෙත් පස්සේ ඔයාව මේ විදිහට තව ටවර් එකකින් අල්ලනවා එතකොට දැන් මෙහෙම ගමනක් යනකොට ඔයා බස් එකේ හරි බයිසිකලේ හරි නේද ටවර් එකෙන් ටවර් එක වඩ කට් වෙන්න වෙනවා හැබැයි ඔයා මේ වෙලාවේ කෝල් එකක් ගන්නවා මේ ටවර් එකකින් ඔයා මේ විදිහට කිලෝමීටර 10ක වගේ ගමනක් යනවා ඔයාව මේ වෙලාවේ ටවර් 1යි 2යි 3කින් කට් කරලා තියෙනවා හැබැයි ඔයා මෙතනදී ගත්ත කෝල් එක මෙතෙන්ට යනකොනොත් කතා කරනවා මෙතනදී ගත්ත කෝල් එක අතෙන්ට යනකොනොත් ඔයා කතා කරනවා හැබැයි ඔයා දන්නේ කිලෝමීටර 10ක් ඔයා යන අතර වාරයේදී තනි කෝල් එකේ හිටියට ඔයා ටවර් 3කින් මාරු වුණා කියලා හැබැයි ටවර් මාරු වෙනකොට මොකද වෙන්නේ ඔයාගේ කෝල් එක කොහෙවත් කැඩිලා නැහැ කට් වෙලා නැහැ මොකද අපි උපරිම දුරකට මේ විදිහට දැන් ටවර් එකක් තිබ්බොත් උපරිම දුරකට ආව ගෙනියනවා. ඒ යනකොටත් අනිත් ටවර් එක මේ විදිහට ඔයාව අල්ලගෙන ඉවරයි. එහෙනම් මෙයාලා දෙන්න මේ අතරතුර කාලයේදී ඔයාගේ කෝල් එක ස්විච් කරගන්නවා. මාරු කරගන්නවා. පාදා අඩුම විදිහට ඔයාට ඒක නොදැන්නවත් ඒ කියන්නේ ඔයාට ඕක දැනෙන්නවත් නැති වෙන්න මේක ස්විච් කරනවා. ඒක ස්විච් කරාට පස්සේ මොකද වෙන්නේ? ඔයා ඒත් දැන් කෝල් එකේ පාඩුවේ යනවා. ගාන්ඩ ස්විච් වෙනවා. මතකද අපි සමමුහූර්තකරණය කියලා එකක් ඉගෙන ගත්තා. කලින් එකකේ. අනේ සමමුහූර්තකරණයේදී ඒ අදාළ කාලයට අදාළ වේ දත්ත ගාන්ට සින්ක් කරනවා. සින්ක්‍රොනයිස් කරනවා. ඒ කියන්නේ අපිට ගාන්ඩ මේ කෝල් එක කට් වෙන්නේ නැත්තේ. සමහර වෙලාවට දුර පැත්තකට යද්දි පුතේ මේ ටවර් එකේ සිග්නල් එක අපිට අඩු වීගෙන යනකොට යාගේ බලය යහායනයට යනකොට මෙහෙන් අපිව අල්ලන්න කෙනෙක් නැහැ. මෙහෙන් අපිව අල්ලන්න ළඟ ටවර් එකක් නැහැ. එතකොට මොකද වෙන්නේ? අරක අපාරුවේ එනවා ඇහෙන්නේ නැහැ හලෝ ඕ ඇහෙන්නේ ඕ ගාගා මේ අපි ඉන්නේ ඇයි සින්ක්‍රොනයිසිං වලට ස්ථානයක් ලැබෙලා නැහැ. ඒ කියන්නේ ළඟපාත ටවර් එකක් නැහැ. ඕන් එක්ක කට් වෙනවා. නැත්තම් ආයි වාහනේ වේගෙන් ගියොත් ටක් ගාලා ඊට ඉස්සරහින් තියෙන ටවර් එකකින් ආයෙ ආව අල්ල ගන්නවා. හරි හරි දැන් ඇහුණා. ඕ හරි සිග්නල් නැති වෙන්නේ නැති කියලා ආයෙ අරක සින්ක්‍රොනයිස් කරනවා ළමයි. අර අතරමැද සින්ක්‍රොනයිස් වෙච්ච දේ අර ත්‍රිස් ගාන ඇහෙන්නේ නැහැ. අමුතුයි. ඒ සින්ක්‍රොනයිස් වෙන්නේ නැහැ. සමමුහූර්තකරණය වෙන්නේ නැහැ. ආයි ළඟ ටවර් එකකින් ටක් ගාලා වහුවෙනවා. හුවිච්ච ගමන් සින්ක්‍රොනයිස් වෙනවා. දැන් ඇහෙනවා. මොනවද කිව්වේ? මොනවද කී කී ආයි කියන්නකෝ ඒ ටික කියලා ආයි අහනවා. හැබැයි කැඩිච්ච තැන අපි නතර වුණොත් සිග්නල් නැහැ අපිට. සිග්නල් නැහැ. ඒතර අපිට කැඩි ඇහෙන්නේ එන්න සිග්නල් එක බාල වෙනවා. දුරින් එන්නේ. ඇහෙන්නේ හලෝ නෑ එහෙම ගගා ඉන්න වෙන්නේ. පැහැදිලිද? ඉතින් ඒ නිසා මේ අපි සාමාන්‍යයෙන් ඔය සිද්ධ වෙන සිදුවීම් අපි මේ සාමාන්‍ය ජීවිතයේ මේ දේවල් ඕනි තරම් පාවිච්චි කරනවා. පාවිච්චි කරලා තියෙනවා. මේ දේවල් භුක්ති විඳලා තියෙනවා. එතකොට අපි මේ වගේ එක දිගට ෆෝන් එක කණේ ගහගෙන කෝල් වල ඉඳලා තියෙනවා. ඒ තැන්වලදී මෙහෙම සිග්නල් නැති තැන් ඇවිල්ලා තියෙනවා. අමුතු ශබ්ද අපිට ඇහිලා තියෙනවා. කෝල් එකක නේද? කට් වෙලා තියෙනවා. ඕකේ දේවල් අපිට වෙලා තියෙනවා. අනුත් අපි කල්පනා කරලා බලන්නේ නැහැ කවදාවත් මේක කොහොමද උනේ කියලා. කොහොමද මේ ෆ්‍රීකවන්සි එක අපිට ආවේ? මේක සින්ක්‍රොනයිස් උනේ කොහොමද? ඒව ගැන අපිට අවබෝධයක් නැහැ. අපි ඒව ගණන් ගන්නේ නැහැ. ඉතින් එහෙම ඉන්න බෑ අපිට. පැහැදිලිද? එහෙම ඉන්න බෑ. මේ සිද්ධ වෙන සිදුවීම මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. මම ඒක කිව්වේ ඔන්න සින්ක්‍රොනයිසින් සිදුවීම. ඒතකොට මේ තියෙන කෝල් එකක් ගන්නකොට ඒ කෝල් එක යන විදිය. මෙන්න මෙහෙමයි පුතේ කෝල් එක යන්නේ. හරි ලස්සනට හෝම් MSC එක හරහා පොළවේ යටින් ඕක යන්න පුළුවන්. මොකද ෆයිබර් කේබල් වලින් මේක සම්බන්ධ වෙන්නේ. මොකද පුතේ දැන් ඔයාලට මම කලිනුත් කියලා දුන්නා. ඒ කියන්නේ දැන් ලෝකේ ටෙලිෆෝන් ටවර්ස් ගහන්නේ මේ ජියෝග්‍රැෆිකල් ඒරියා එකනේ මෙහෙම. ඔන්න ඔය විදිහට. මේක ගහලා මෙතන ලැප් කරන්න ඕනේ. හරිද? දැන් මෙහෙම බෙදනවා අපේ පෘථිවිය. පෘථිවිය කියන්නේ අපේ ඒරියා එක අදාළ. මේක කලිනුත් මට මතකයි මං කියලා තියෙනවා. හරි. මෙහෙම අපි තුනක් විතර ගමු ඇති. මේ පැත්තෙන් නම් හතරවෙනි එක උග ගමුකෝ.
එතකොට දැන් මම කිව්වා මේ කලාපම් මේවට මෙන්න මැප් එහෙම තියෙනවා. අපිට ඒව බලා ගන්න පුළුවන්. ගොඩක් ව්‍යාපාරිකයෝ මේ මැප් බලලා මේවා ඉඩම් ගන්නවා. ඉඩම් අරගෙන ඔන්නෝම ටවර් එකක් එතනින් ගහන්න අවසර දෙනවා. ටවර් හයි කරන්න ඕනේ ওই විදිහට. පොඩි ඇඩ්ජස්ට්මන්ට් තියෙයි ඉතින්. හරිද? ඇඩ්ජස්ට්මන්ට් තිය හරියටම හරි මැදම මේක කරන්න බෑ. සමහර තැන්වල තාම ටවර් හදලත් නැහැ. හරිද? සමහර තැන්වල එහෙම ටවර් හදලත් ඉතින් මිනිස්සු ඉන්න එපා මේ වහල පහල මිනිස්සු නැත්තම්. එතකොට මෙයා මේ වටේ කවර් කරනවා ඒරියා එක. අපි ගමනක් යනකොට නේද මේ ඉන්ටර්නෙට් වගේ නම් බෑ කෝල් එකකදී ගමනක් යද්දී මෙහෙම ගමන යනවා. දැන් මෙතනදී මේක කට් වෙනවා මෙහෙම. එතකොට අපිව අල්ලනවා දැන් මෙහෙම ගමන යනවනේ අපි. මෙයා අපිව අල්ල ගන්නවා. ආයි එයා අපිව හෝම මෙතෙන්ට නිකන් අරන් යනවා. ආයි මෙහෙම යද්දී මෙයා මෙතනදී අපිව අල්ල ගන්නවා. ඒතර එයා අපිත් එක්ක හැම වෙලෙම මෙහි හරියට ඉන්නවා. ඕන් ඔහොම යනවා. ආයි මෙතනදී මොකද වුනේ? අපිව අල්ලලා මෙතනදී අතහැරෙනවා. මෙතන අතහැරෙන කලාපය මේ. ඇයි මෙතන කණුවක් නැහැ. කණුවක් තිබ්බනම් අල්ලන්න තිබ්බ. කණුවක් නැහැ. ඉතින් සෝ ගානවා කට් වෙනවා. ආයි මේ හරියද කනෙක්ට් වෙනවා. අයි මෙයාගේ ආවරණ කලාපේනේ මේ. ආයි මෙහෙම අපි ඇත්ත එක්ක ඉන්නවා. දන්නේ වගේ මේ හරිය කණුවක් නැත්තම් ඒ හරියෙන් පොඩි අවුලක් යනවා. අපි ගමන් බිමන් යන්නේ ඔහොම නේද පුතේ මේ. මම්පාර මොනරාගල එහෙම ට්‍රිප් එකක් ගිහින් එනවා නේද මේ. ඊට පස්සේ මේ ඇබිලි පිටිය රත්නපුර ඔහොම කොළඹට දාගෙන දැන් එනවා. ඒ ගමනේදී තමයි මේ තියෙන තැන් වල ජියෝග්‍රැෆිකල් ඒරියා එකට අනුව තියෙන ටවර්ස් වලින් ඔයාව සම්බන්ධ කරගන්නවා. ඉතින් පොදු ජාල මේවා. මේ පොදු ජාලයක් තුලදී තමයි මේ දේවල් මේ විදිහට සිද්ධ වෙන්නේ. ඒතර වයර් වලින් යන්නේ බෑ මෙහෙම නැහැනේ. වයර් එකකින් යද්දි වයර් එකකින්මයි අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒවා තියෙන ගැටලු තමයි මොකද අපි දැන් ගමනක් යනවා කියලා ගෙදර තියෙන ලෑන්ඩ් ෆෝන් එක අරන් යන්නේ කොහෙටවත්. ඒක ටෙලිකොම් තියෙන තැනකටම ගියොත් නම් ඒත් වයර් එකක් ගහ ගන්න පුළුවන්. මේවා එහෙම නැහැනේ වයර් නම් මොකවත් නැහැ. සාමාන්‍ය විදිහට අපිව සම්බන්ධ කරනවා. සාමාන්‍ය විදිහට සම්බන්ධ වෙලා අපිට මේ විදිහට අපිට මේ ජාලයට සම්බන්ධ වෙලා කටයුතු කරන්න පුළුවන්. දැන් වෙනත් රටවල් ගත්තාම ඉතින් මේවා ගොඩක් දියුණුයි. හැමතැනම ටවර්ස් සම්බන්ධ කරලා අපිට සංවේදනය දීලා. දැන් අපි අපේ රටවල් වගේ ගත්තාම පුතේ ජනාකීර්ණ ප්‍රදේශවල විතරයි මේගොල්ලෝ මේක කරන්නේ. මොකද නැත්නම් ඒගොල්ලන්ට පාඩුයිනේ. අද ගන්න මේ ඉන්න මෙතන අපිට අදාළ ඒගොල්ලන්ගේ කොස්ට් එකවත් පී වෙන විදිහට ගෙවල් තියෙන්න ඕනේ. මිනිස්සු ඉන්න ඕනේ. ජනාකීර්ණ වෙන්න ඕනේ. මං කිව්වේ මේක කැලයක් මැද ගහලා වැඩක් නැහැ නේ. සත්තු පාවිච්චි කරන්නේ නැහැ නේ. ඒක සත්තු බලන්නේ නේ මිනිස්සු කී දෙනාද? එහෙම මිනිස්සු එන්නෙම නැත්තම් මේක නිකන් නේද රක්ෂිතයක් වගේ නම් මේක මැද ටවර් එකක් ගහලා වැඩක් නැහැ. අන්තර්ජාලය ලබා දීලා වැඩක් නැහැ. 4G වගේ පහසුකමක් දෙනවා කියන්නේ ලොකු වීදමක්. මොකද මේකට යන කරන්ට් එක නේද කරන්ට් එක කොච්චර යනවද? ඒකනේ පුතේ මේ කරන්ට් එක ගියාට පස්සේ අපේ සිග්නල් ස්ලෝ වෙන්නේ. අපි ඒකට කියනවා ඉන්ටර්ෆියරන්ස් එක අඩු වෙනවා. මොකද ලොකු පවර් එකක් ඕනේ ඉන්ටර්ෆියරන්ස් එක වැඩි කරන්න නම්. ඒත් ඉන්ටර්ෆියරන්ස් එක වැඩි කරනකොට තමයි අපිට හොඳ මේ ශක්තිමත් සංඥාවක් ලැබෙන්නේ. වේගවත් අන්තර්ජාලයක් ලැබෙන්නේ. ඉතින් පවර් එක ගියාට පස්සේ මේවා බැටරි බෑකප් එකෙන් දුවන්නේ. ඒතර බැටරි බෑකප් එකකට බෑ පුතේ ලොකු සංඥාවක් අපිට ගන්න ඉන්ටර්ෆියරන්ස් එක වැඩි සංඥාවක් එවන්නේ. මොකද එහෙම එව්වොත් බැටරි බලය බහිනවා. ඉතින් 4G 3G දක්වා අඩු වෙනවා. 3G වලටත් වඩා අඩු වෙනවා සමහර ලාවට. 2G මට්ටමට මේගොල්ලෝ ඉන්ටර්ෆියරන්ස් එක අඩු කරලා බැටරි බෑකප් එක වැඩි කරගන්න හදනවා. ආයි කරන්ට් එක ආවට පස්සේ සාමාන්‍ය පරිදි ආය අන්තර්ජාලය වේගවත් වෙනවා. ඉතින් පුතාලට මේ අත්දැකීම් මේ වෙනකොට ලැබිලා ඇති. මේ අත්දැකීම් ඇති මේ විදිහට මේ දේවල් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හරිද? ඔන්න ඔය විදිහට තමයි මම මේ පැහැදිලි කරපු ආකාරයට පොදු ස්විච් දුරකථන ජාලයක් ක්‍රියාත්මක වෙන්නේ. පැහැදිලිද? ඉතින් පොදු දුරකථන ස්විච් ජාලය ගැන විතරයි මේ කොටසදී කතා කරන්න තියෙන්නේ දරුවනේ. පුතලට තේරෙන්නේ නැතිනේ නේද? පොඩි කොටසක් කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒ කොටසත් එක්ක මම මේ මතක් කරලා දුන්නේ කොහොමද අපි ගන්න ලෑන්ඩ් ෆෝන් එකකින් කෝල් එකක් DP එකකට ගිහිල්ලා කැබිනට් එකකින් MDF එකකට ගිහිල්ලා එක්ස්චේන්ජ් සෙන්ටර් එකකට ගිහිල්ලා යන්නේ. අපි ඉගෙන ගත්ත දැන් ටෙලිකොම් කොහොමද වැඩ කරන්නේ කියලා. අපිට දැන් කියන්න පුළුවන් පාරේ යද්දි මේ තියෙන DP බොක්ස් එකක් මෙතන කැබිනට් එකක් හරි උජාරුවෙන් කියන්න පුළුවන්. ඉතින් අපි කෝල් එකක යනකොට ගමනක් මෙහෙම එක දිගටම අපිට කියන්න බලන්න මේ කෝල් එක කට් වුනේ නැත්නම් මේ නිසා. මේක සින්ක්‍රොනයිසින් කියලා ක්‍රමවේදයක් තියෙනවා. ටවර් එකෙන් ටවර් එකට අපි අපේ මේ ගානට සංඥාව සින්ක්‍රොනයිස් කරනවා. ඒ නිසා මේක එහෙම උන්නේ නැත්තේ. කොහරි කට් වුණොත් කියන්න පුළුවන් ආයි කියන්නේ මේ කලාපය තුල සිග්නල් ටවර් එකක් ඇත්ත එක්ක දුරකින් ඒ අතරමැද ඒකයි අපි මේ හායනයට ලක් වුණා. අනේ අවබෝධය දැන් අපිට තියෙනවනේ. අපිට මේක තීරුම් ගැනීමේ හැකියාව ලැබුණා. ඒතර පොදු දුරකථන ජාලයන් වැඩ කරන විදිහ දැන් ඔබ දැක්කා. හෝම් MSC ෆොරෙන් MSC අතර කෝල් ගිය විදිහ. ඒ නිසා මේ සමස්ත මේ 6.4 කොටසදී පුතාලට පුළුවන්කම ලැබුණා පොදුවේ මේවා භාවිතා කරන ආකාරය. මොකද උතරින් අපි දැන් ප්‍රවේශය හදාගන්න ඊගාවට මොකද අපිට තියෙනවා ඊගාවට කතා කරන්න මේ වගේ ජාල කොහොමද එකිනෙක අඳුරගත්තේ? පරිගණක කොහොමද එකිනෙක අඳුරගන්නේ? ඒ අඳුර ගන්න ක්‍රමවේද මොනවද? IP address මොකක්ද? මේ වගේ ජාල වර්ග මොනවද තියෙන? මේ ටොපොලොජිස් වගේ જાති. මේ වගේ පරිගණකයකට එකතු වෙලා නිර්මාණය වෙන ජාල ආකෘති මොනවද? අන්න ඒ වගේ දේවල් තමයි අපිට ඊගාව ඒකකයේදී කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා
මේ ඒකකය මේ ආකාරයෙන් අවසන් කරනවා. ඉතින් ඔන්න මං හිතනවා පුතාලට මේ ඒකකයේ තුලදී ටිකක් අලුත් දැනුම් රාශියක් පුතාලට ලැබෙන්නේ නැති කියලා. ඉතින් අලුත් අත්දැකීමක් මේ හරහා ලැබෙන්නේ නැති. ඉතින් මම මේ නිකන් කටින් සාකච්ඡා කරා පමණයි. ඉතින් පුතාලට පුළුවන් මොඩියුලේෂන්, ඩිමොඩියුලේෂන්, මොඩම් නේද ඔය ටෙක්නික්ස් ඔය හැමදේම Google YouTube එක හරහා නරඹන්න මේවට අදාළව ටෙක්නිකල්ස් දේවල් එහෙම නරඹලා පුතාලට හොඳ අවබෝධයක් තවත් ලබා ගන්න පුළුවන් මේ සම්බන්ධව. ඉතින් අපි අද නිකන් මේ පැහැදිලි කිරීමක් විතරනේ මම මේ කළේ. ඉතින් මේ පැහැදිලි කිරීම රූප වලින් දැක්කහම තවත් ලස්සනට නරඹන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි ඊගාව කොටසෙන් හම්බ වෙමු. මේ කොටසින් අපි සමුගන්නවා ඊගාව කොටසින් හම්බ වෙනතුරු. එහෙනම් පුතේ හැමෝටම ආයුබෝවන්.